පුංචි පන්ති වල ඉගෙන ගත්තා දත්ත නිරූපණය, දත්ත නිරූපණය, දත්ත රැස් කිරීම, රැස් කිරීම, ඊළඟට දත්ත අර්ථකථනය, අර්ථකථනය මේ වගේ නම් වලින් ඉගෙනගත්ත පාඩම් කට්ටලේ ඉතා වැදගත්. උදේ මේ පාඩම කොච්චර වැදගත්ද කියනවනම් සාමාන්‍ය පෙළ විභාගයේ වාරාගේ වාර විභාගයේ ගණිතයේ එක පත්තරේ B කොටසේ ලකුණු 10ක් ලැබෙනවා. ගණිතයේ දෙක පත්තරේ B කොටසේ ලකුණු 10ක් ලැබෙනවා. ගණිතයේ එක පත්තරේ ලකුණු දෙකේ ප්‍රශ්නයක් වෙනවා. ඔක්කොම ලකුණු 22ක වටිනාකමක් තියෙන පාඩමක්. මේ පාඩමේ මතක ඇති වාට වට ප්‍රස්ථාර, තීර ප්‍රස්ථාර, චිත්‍ර ප්‍රස්ථාර, ඒ වගේ දත්ත නිරූපණ ක්‍රම ඒවා ඇතුළත් වෙනවා. ඊට පස්සේ මාතය, මධ්‍යස්ථය, මධ්‍යර්ණය වගේ කේන්ද්‍රික ප්‍රවණතා මිනුම් ඇතුළත් වෙනවා. මේ වගේ ගොඩක එකතුවක් තමයි මේ ඔක්කොම එකතු කරලා ගත්තාම අපි දෙන නම සංඛ්‍යානය කියලා. අපි මේ සියල්ල එකතු කරලා කතා කරන්නේ විභාගයට එන ඔක්කොම ටික ඇතුළත් කරගන්න මේ පාඩමට. අපි මේ පාඩමට දෙන නම සංඛ්‍යානය. සංඛ්‍යානය ඉංග්‍රීසියෙන් කියන්නේ statistics කියලා. අපි කෙටියෙන් කියන්නේ stat කියලා. ගොඩාක් වෙලාවට කෙටි නම තමයි පාවිච්චි කරන්නේ. stat තමයි අපි දැන් මේ පටන් ගන්නෙ සංඛ්‍යානයේ පාඩම. හරි බලමු අපි පොඩිම දැනින් පටන් ගමු. මතක ඇති ඔයාලට 6 ශ්‍රේණිය කරා මේ වගේ. අපි හිතමු අපි ඔයාලයි ගමේ ගෙදරින් ගෙදරට ඇවිල්ලා එක එක පවුලේ ඉන්න දරුවෝ සංඛ්‍යාව ලියාන ගියා. දැන් ඔයාලා ගෙදරට ආවොත් දරුවෝ 2යි 0යි 1යි 3යි 4යි වගේ සංඛ්‍යා තමයි ලැබෙන්නේ. හරි අපි යමු තව ගෙවල් කීපයකට. මේ ගෙදරට ගියාම 2යි 3යි ඊළඟ ගෙදර අලුත බැඳ ජෝඩුවක් ඉන්නේ 1යි 2යි 3යි 2යි. මෙන්න මේ පවුල් 15ක ඉන්න දරුවෝ සංඛ්‍යාව පිළිබඳ සංඛ්‍යාත්මක දත්තයක් මේ තියෙන්නේ. මේ දත්තය කෙලින්ම අමු දත්තයක්. ඒ අනුව මේක දිහා නිරීක්ෂණයෙන් අපිට පවුලක ඉන්න අඩුම දරුවෝ ගාන කීයද කියලා කිව්වොත් 0 කියන්න පුළුවන්. වැඩිම ගාන 4 කියලා කියන්නත් පුළුවන්. හැබැයි වැඩිම පවුල් සංඛ්‍යාවක ඉන්න දරුවෝ ගාන කියලා ඇහුවොත් 2වද 3වද බලන්න වෙනවා. වැඩියෙන් තියෙන්නේ මොකක්ද කියලා. ඒ නිසා මෙන්න මේ අමු දත්තය අපි විශ්ලේෂණය කරන්න වගුවක් හැදුවා. මෙන්න මේ වගුව. බලමු. 6 ශ්‍රේණිය ඉගෙන ගත්තේ. එතනින්ම පටන් ගමු. දත්ත රැස් කරනකොට ලැබෙන සංඛ්‍යාවලට අපි සංඛ්‍යා කියලා පාවිච්චි කරන්නේ ඉන් ඉදිරියට අය ගණන කියලායි පාවිච්චි කරන්නේ. එක එක ගැටලුවෙන් ගැටලුවට අය ගණන තමයි වෙනස් වෙනදී. විචල්්‍යනේ. නිසා අපි අය ගණනට පාවිච්චි කරන්නේ x කියලා. අඥාත නියතයකට ගත්ත සංකේතයක්. එතකොට මෙතන තියෙන අය ගණන් ගත්තොත් බිංදු ඒවා තියෙනවා, එක ඒවා තියෙනවා, දෙක ඒවා තියෙනවා, තුන ඒවා තියෙනවා, හතර ඒවා තියෙනවා. ඊළඟට අපි මොකද මේ දත්ත නිරූපණය වගුවෙන් දත්ත වගුවට ඇතුළත් කරනකොට එක ඉලක්කමක් කැපුවා ඉරක් ඇඳගත්තා. ඔය ඉරකට අපි කියන්නේ ප්‍රගණනයක් කියලා. මතකයි ප්‍රගණනයක්. එහෙනම් ඊළාට බිංදුවේ ඒවා එකයි. එකේ ඒවා එකයි. තුනේ ඒවා එකයි. මේ විදිහට පහක් සම්පූර්ණ වෙනකොට මතක ඇති මේකේ උඩ ඉඳලා මේකේ යටට. එතකොට මේකට කිය ප්‍රගණන ලකුණක් කියලා. පහේ මිතියක් මෙතන තියෙනවා. එතකොට දැනගන්න ලේසි කීයද කියලා. එහෙනම් ඊළඟ තීරය ඔය විදිහට ප්‍රගණන ලකුණ.
ප්‍රගණන ලකුණ කීයද? ඊට පස්සේ ගණනලා කීයද කියලා ගන්න මේක උදව්වට ගත්ත හැටි. මේ වගේ තිබ්බොත් එහෙම 5යි මෙතන 2යි ඔක්කොම 7යි. ඒකට අපි කිව්වා යම් සංඛ්‍යාවක් නැවත නැවත එදිලා තියෙන වාර ගණනට අපි කියන්නේ සංඛ්‍යාතයේ ඉංග්‍රීසියෙන් කියන්නේ ෆ්‍රීකවෙන්සි කියලා. ෆ්‍රීකවෙන්සි නිසා ගන්න සංකේතය පුතේ F ෆ්‍රීකවෙන්සි. විද්‍යාවේ සංඛ්‍යාතේ එනවා කම්පන වලට. එතකොට අන්න ෆ්‍රීකවෙන්සි කියලාම එතනදිත් අපි කියන්නේ F කියන සංකේතය ගන්න ඒ නිසා. දැන් මෙන්න මේ ක්‍රමයට අපි මේක ඉවර වෙන්න කරමු. 4 ඒවා 1යි. 2 ඒවා 1යි. 3 ඒවා 1යි 2යි 3යි. 1යි 2යි 3යි. බිංදු ඒවා 1යි. 1 ඒවා 1යි. 2 ඒවා 1යි. 3 ඒවා 1යි. ඔන්න 5ක් සම්පූර්ණයි. තව එකක්. ආයෙ 2 ඒවා 1යි. දැන් බිංදු ඒවා ඔක්කොම 2යි. 1 ඒවා ඔක්කොම 3යි. 2 ඒවා ඔක්කොම 3යි. 3 ඒවා ඔක්කොම 6යි. 4 ඒවා ඔක්කොම 1යි. දැන් මේක බලලා අපිට පුළුවන් ලේසියෙන් නිගමන වලට එළඹෙන්න මොනවද? වැඩිම පවුල් ගානක ඉන්න දරුවෝ ගාන හැවුවොත් 3යි. දරුවෝ 3 පවුල්. දැන් අපි මේ ගලේ වෙලා ආශ්‍රිත ගමක තමයි මේ ගත්තේ. අපි හිතමු කාත්තන්කුඩි පැත්තේ ගමක් ගත්තා කියලා. ඒකට මේ සංඛ්‍යා නෙමෙයි එන්නේ. 12යි 15යි 17යි 14යි දන්නවනේ කාත්තන්කුඩි කොහෙද කියලා. කාත්තන්කුඩි පහුගිය දවස්වල අලකෝලා නැතිවෙච්ච ප්‍රදේශ සහරාන්නේ මැගිලා හිටියේ. හරි. එතකොට මේ පැත්තේ ඉන්න මුස්ලිම් ජාතිකයන් එයාලා උපත් පාලනය ආගමට විරුද්ධ නිසා ලැබෙන ප්‍රමාණය දෙවියන් වහන්සේ දුන්නේ කියලා බාර ගන්නවා. එතකොට 12යි 13යි 15යි එහෙම ඉන්නේ. හරි. එතකොට ඒ වගේ පළාතක නම් මේ සංඛ්‍යා නෙමෙයි ඉන්නේ. ඉතින් මෙතනදී අපිට පොඩි තීරණයක් ගන්න හැකි සාමාන්‍යයෙන් මේ පැත්තේ මිනිස්සු දරුවෝ 3 වගේ හදන්න. ආන්නිගමනයක්. එහෙනම් සංඛ්‍යා පදනම් කරගෙන දත්ත රැස් කරා මේ වගේ වගුවල දැම්මා. ඊට පස්සේ නිගමනයකටත් ආවා. මේ ක්‍රියාවලිය තමයි සංඛ්‍යානය කියලා කියන්නේ. එහෙනම් ලියා ගන්න මාතෘකාව සංඛ්‍යාන ස්ටැටිස්ටික්ස්. හොඳයි. පොඩි සටහනක් ලියාගමු. සංඛ්‍යා පදනම් කොට දත්ත රැස් කිරීම සංඛ්‍යා පදනම් කොට දත්ත රැස් කිරීම ඒවා විශ්ලේෂණය කිරීම කියන්නේ වගුගත කරනවා වට ප්‍රස්ථාර අඳිනවා ජාල රේඛා අඳිනවා සමුච්ච සංඛ්‍යාත ප්‍රස්ථාර අඳිනවා ඒවට තමයි විශ්ලේෂණය කරනවා කියන්නේ ඒවා විශ්ලේෂණය කිරීම මාතය මධ්‍යස්ථය හා මධ්‍යන්නේ වැනි මිනුම් ලබා ගැනීම හා නිගමනවලට එළඹීම සංඛ්‍යානයට අයත් වේ
සංඛ්‍යානයට අයත් වේ. සංඛ්‍යානයට අයත් වේ. හොඳයි. ඒ අර්ථයේ අංක 1 දාලා ලියන්න. අංක 1 ප්‍රගණන වගුව. ප්‍රගණන වගුව. ප්‍රගණන වගුව. ප්‍රගණන වගුව. ප්‍රගණන වගුව. ප්‍රගණන වගුව. හොඳයි. ඒක අපි උදාහරණයකින් කරමු මේ විදිහට. ලියන්න මේ විදිහට. පවුල් 15ක සිටින පවුල් 15ක සිටින දරුවන් සංඛ්‍යාව පිළිබඳ සංඛ්‍යාත්මක දත්තයක් පහත දැක්වේ. සංඛ්‍යාත්මක දත්තයක් පහත දැක්වේ. සංඛ්‍යාත්මක දත්තයක් පහත දැක්වේ. එම තොරතුරු ප්‍රගණන වගුවක දක්වන්න. ප්‍රගණන වගුවක දක්වන්න. හොඳයි සංඛ්‍යාත්මක தත්ත්වය මම කියවනකොට ලියා ගන්න. නැත්තම් එක එක බල බලා ලියන්න ඉස්සෙත් වෙලා යනවනේ. 2, 3, 1, 2, 3 ඊළඟ පේලින් ලියමු. 0, 2, 3, 2, 3 ඊළඟ පේලින් ලියමු 3 3 2 1 3. හොඳයි. වගුව සම්පූර්ණ කරන්න. right එහෙනම් ආපහු ඔන්න බලමු අගයන් ඔයාලගේ හරිද කියලා. මේ විදිහට තියෙන්නේ බිංදු ඒවා එක ඒවා දෙක ඒවා තුන ඒවා දෙක ඒවා එකයි තුන ඒවා එකයි එක ඒවා එකයි දෙක ඒවා එකයි තුන ඒවා එකයි බිංදු ඒවා එකයි දෙක ඒවා එකයි තුන ඒවා එකයි දෙක ඒවා එකයි තුන ඒවා එකයි තුන ඒවා දෙකයි එකයි දෙකයි දෙක ඒවා එකයි එක ඒවා එකයි තුන ඒවා එකයි බලන්න එහෙනම් බිංදු ඒවා එකයි තියෙන්නේ එක ඒවා දෙකයි තියෙන්නේ දෙක ඒවා පහයි තියෙන්නේ තුන ඒවා හතයි තියෙන්නේ බලන්න ඔයාලගේ සංඛ්‍යා හරිද මම හිතන්නේ හැමෝගෙම හරි ඇති දේශිම එකක් දැන් පුතේ මෙන්න මේ ටික අපි දැනගන්න ඕනේ දත්ත රැස් කරනකොට සටහන් කරන සංඛ්‍යාවට තමයි අය ගණන කියන්නේ. අය ගණන. එතකොට x කියලා ගන්න ඒකට. අපි යටින් ලියාගමු පොඩිම අනුමාත්‍රකාවක් අය ගණන.
වරාග ඇතුලේ x කියලා දාන්න හැම වෙලේම x කියලායි ආය ගන්න දාන්න. ලියා ගන්න චූටි සටහනක්. දත්ත රැස් කිරීමේදී සටහන් කරගනු ලබන සංඛ්‍යා අය ගණන් ලෙස හැඳින්වේ. අය ගණන් ලෙස හැඳින්වේ. හොඳයි. ඊළඟට ලියන්න මාතෘකාවක් සංඛ්‍යාතය ඉංග්‍රීසි මීඩියම් ළමයි ෆ්‍රීකවෙන්සි කියලා ලියාගත්තත් කමක් නැහැ. F කියන සංකේතය දාන්නේ සංඛ්‍යාතය යම් අය ගණනක් නැවත නැවත යෙදී ඇති වාර ගණන සංඛ්‍යාත්‍රය ලෙස හැඳින්වේ. දැන් ඊළඟට අපි ඉගෙන ගන්නවා මෙතනදීම මාතය කියන්නේ මොකක්ද කියලා. මාතය. හරි. මාතයට අපි කියන්නේ මොඩල් කියලා. මොඩල් නෙමෙයි මොඩල්. මාතය හරිද? දැන් සංඛ්‍යා ගොඩක් තිබ්බා මෙතන. ඒකෙන් තමයි මේ වංගුව හැදුවේ. මේ සංඛ්‍යා ගොඩේ වැඩිම තියෙන්නේ තුනේම. ඒකට කිව්වේ මොකක් කියලාද? මාතය. එහෙනම් ගණිතමය විදියට කියනවා නම් වැඩිම සංඛ්‍යාතයේ තියෙන අය ගන්න. හරිම ගණිත වචනේ. එහෙනම් වැඩිම සංඛ්‍යාතයට අනුරූප අය ගන්න තමයි අපි මාතය කියලා හඳුන්වන්නේ. හොඳයි ලියාගන්න මේ සටහන. මුලම පොඩ්ඩක් සටහන් ලියන්න තියෙනවා මේකේ. මාතය කියන්නේ මෙහෙම සංඛ්‍යා ව්‍යාප්තියක වැඩිම සංඛ්‍යාතයට අනුරූප අය ගණන මාතය ලෙස හැඳින්වේ. හොඳයි අපි බැලුවොත් මේ වගේ උදාහරණ එකක් මෙන්න සංඛ්‍යා ගොඩක් තියෙනවා 8 7 10 7 6 4 බලන්න මේකේ වැඩිම වාර ගානක් දෙපාරක් තියෙන්නේ මොකද්ද 7 එහෙනම් මාතේ කීයද වෙන්න ඕනේ 7 එතකොට උදාහරණ විදිහට අපි මේවා දාමු උදාහරණ 1
එහෙමනම් මාතේ වෙන්න ඕන කීයද? 7යි. හරි ලේසි. හොඳයි උදාහරණ තව එකක් දාමු. මෙහි මාතය තව එකක් දාන්න අගට x කියලා සමානයි 6 නම් x යගේ කීයද? x යගේ කීයද? මොකද්ද වෙන්න ඕන x යගේ? බලන්න පුතේ මේ සංඛ්‍යාව වැලේ 7 ඒවා දෙකක් තියෙනවා 6 ඒවා දෙකක් තියෙනවා. මාතය 6 වෙන්න නම් x එනුවට තිබිලා තියෙන්නත් ඕනේ අනිවාර්යයෙන්ම 6. එහෙනම් මාතය x යගේ කීයද සමානයි 6යි. හොඳයි පුතේ උදාහරණ කියලා එක දෙක ලියා ගන්නකො. හොඳයි එවනම් ඊළඟට බලමු තව පොඩි විශේෂ කරුණක්. මධ්‍යස්ථය දන්න එක median මධ්‍යස්ථය මතකයේ බලමු මම සංඛ්‍යා කීපයක් ලියනවා 12 15 8 10 20 සංඛ්‍යා පහක් තියෙනවා. ඔයාලගේ මතකයේ බලමු කොච්චරද කියලා. මේ සංඛ්‍යා පහේ මධ්‍යස්ථය කියන්න බලන්න. දාන්න බලන්න මධ්‍යස්ථය කීයද කියලා. උත්තර දිගට වෙනවා උත්තර. වෙනස් උත්තරයක් දාලා තියෙනවා Galaxy J7. අනිත් අය කොහොම දාලා තියෙන්නේ? දිගට වෙනවා උත්තර. එකම උත්තරේ දැන් පොඩ්ඩක් වෙනස් උත්තර එනවා. ඔව්. සමහරවිට දැන් උත්තරේ දැම්මට පස්සේ මතක් වෙන්නේ නැති මොකද්ද කියලා. හරි උත්තරේ. මධ්‍යස්ථය කියන්නේ මැද කියලා මතකේ විතරයි තියෙන්නේ සමහරවිට. මොකද්ද පුතේ මධ්‍යස්ථය කියන්නේ ඉස්සරෝම සංඛ්‍යා සමූහය එක්කෝ ආරෝහණ පටිපාටියට නැත්නම් අවරෝහණ පටිපාටියට ලියලා ඉන්න ඕනේ. ඊට පස්සේ මැද එක තමයි මධ්‍යස්ථය. දැම්ම දැක්ක ගමන් 8යි කියලා. දාගෙන ගියා බහුතරයක් 8 දැම්පේ අන්තිමට තමයි ටික වෙලාවක් ගියාම තමයි හරි උත්තර ආවේ. හොඳයි. ආරෝහණ පටිපාටියට ලිව්වොත් වෙන්නේ මොකද්ද? 8 10 12
ඊට පස්සේ 15 ඊට පස්සේ 20 දැනුයි මැද එක අල්ල ගන්න ඕනේ. දැක්ක ගමන් මැද එක අල්ලගෙන හරියන්නේ නැහැ. එහෙනම් මොකද්ද මධ්‍යස්ථය? මධ්‍යස්ථය ඉන්න ඕනේ 12යි. මධ්‍යස්ථය 12යි. දැන් 8 දාපු අයගේ ඩන් ලිස්ට් එක කියන්න යන්නද? හොඳයි. හොඳයි. ලියාගන්න මාතෘකාව මධ්‍යස්ථය කියලා. ඔව් කට්ටිය පේරවට දැන් මේ කවුද කියන්නේ? හරි ලියාගන්න මෙහෙම මේ ආරෝහණ හෝ අවරෝහණ පටිපාටි ascending descending order එකට දාගන්න ඕන ඉස්සරෝ. ආරෝහණ හෝ අවරෝහණ පටිපාටියට දැක්වෙන සංඛ්‍යා ව්‍යාප්තියක මැදින් පිහිටි අය ගණන මධ්‍යස්ථය ලෙස හැඳින්වේ. හොඳයි උදාහරණ එක කියලා මේක ලියා ගන්න. ඔයාලට එකක් දෙකක් කරන්න දෙන්නම්. හොඳයි එහෙනම් ඔයාලා දැන් මේකේ ලියන්න මධ්‍යස්ථය 2 මම කියන්න යන සංඛ්‍යා පේලිය 8 10 4 17 8 12 15 17 20 හරිද ඉවර නම් දාන්නකෝ ඕකේ කියලා දෙකක් තියෙනවා ගණන් දැක්කේ නැත් දන්නේ දෙවෙනි එක 8 6 7 7 10 12
හොඳයි බලමු ආරෝහණ පටිපාටියෙන් ලියද්දි කුඩාම එක 4 ගත්ත ඉලක්ක වඳුර ගන්න එකකින් කපලා දාන්න ඒකට පැනලා ඉන්නේ නැහැ ඊළඟට තියෙන කුඩාම ඉලක්කම 8 8 ඒවා දෙකක් තියෙනවා 8 ඒවා දෙකයි ඊළඟට 10 ඊළඟට 12 ඊළඟට 10 හරි 12 හරි 15 එකක් තියෙනවා 17 දෙකක් තියෙනවා 20 එකක් තියෙනවා දැන් පුතේ මේ සංඛ්‍යා වැඩේ සංඛ්‍යා 3යි 6යි 9ක් තියෙනවා ඒ වගේ වෙලාවට මැද හොයාගන්න වැල ගොඩක් දිග නම් මේ වගේ මැද හොයාගන්න අමාරු වෙනවනේ මේක දෙපැත්තේ එක එක වාගෙන ආවම මැද එක පේනවා හරිනේ මේ පැත්තට 4යි මේ පැත්තට 4යි මැද එක 12 කියලා එනවා ඉතින් මේක හොයාගන්න තව ක්‍රමයක් කියලා දෙන්නම් මේක සවිස්තරව තව කියලා දෙනවා සම්මුති සංඛ්‍යාත ප්‍රස්ථාරය අඳින හැටි කියලා දෙද්දි තියෙන සංඛ්‍යා ගානට එකක් එකතු කරනවා 9 වෙනි සංඛ්‍යාව තියෙන එකක් එකතු කරන 10යි 10 දෙකෙන් බෙදපුවාම තමයි මධ්‍යස්ථයේ කී වෙන්නද කියලා එන්නේ හරි 10 දෙකෙන් බෙදුවාම 5යි පස්වෙනි එක තමයි මධ්‍යස්ථයේ තියෙන සංඛ්‍යා ගාන 9යි එකක් එකතු කරොත් 10යි දෙකෙන් බෙදුවාම 5යි පස්වෙනි එක තමයි මධ්‍යස්ථය සංඛ්‍යා වල දිගයි නම් තියෙන ගානට එකක් එකතු කරලා දෙකෙන් බෙදන්න කීවෙනි එකද කියලා එනවා හොඳයි නිරීක්ෂණයෙන්ම ගත්තාම ඇති මොකද සමුච්චි සංඛ්‍යාත ප්‍රස්ථාරයේදී මේවා වඩා හොඳට කියලා දෙනවා චතුර්ථකත් එක්ක මධ්‍යස්ථය සමාන වෙන්නේ 12ට මේක බලන්න ආරෝහණ පටිපාටියෙන් දැම්මොත් කුඩාම එක 6 ඊළඟට 7 2යි ඊළඟට 8 10 12 නේද මේ වගේ වෙලාවට මැද එකක් නැහැ සංඛ්‍යා ගාන ඉරට්ට නම් දෙකෙන් ඉදිරියට බෙදෙනවා නම් මැද එකක් දෙන්නේ නැහැ ඒතර අපි සලකන්නේ මේ දෙකම මැද කියලා හරිනේ මේ පැත්තට දෙකයි අර පැත්තට දෙකයි මේ දෙක මැද මධ්‍යස්ථය කියලා ගන්නේ ඒ දෙකේ සාමාන්‍ය අගය මධ්‍යස්ථය සමාන වෙන්නේ 7යි 8යි එකතු කරලා දෙකෙන් බෙදනවා 7යි 8යි 15 දෙකෙන් බෙදනවා 15 දෙකෙන් බෙදුවොත් උත්තරේ මොකක්ද එන්නේ 7.5ක් එයි 7මාරක් එයි ඒකයි මධ්‍යස්ථය හොඳයි මේ අවස්ථාවත් දාගන්න සමාරු කරලා නැතු වෙති මෙතන 15 දෙකෙන් බෙදන්න තියෙනවා 15ට දෙවරක් 7යි දෙවරක් 7 17යි ඉතිරි එකයි තිබ්බතිත ගත්ත බිඳුව 10ට දෙවරක් 5යි ඉතිරි නෑ එහෙනම් උත්තරේ එන්නේ 7.5යි කියන හොඳයි මධ්‍යස්ථයත් මතක් වුණා ඇති දැන් බලන්න අපි හිතමු මෙන්න මේ වගේ ළමයි 25ක් කියලා හිතමු 25ක් ඉන්න පන්තියේ ගණිතයේ විෂය ලකුණු දැන් නම් වාර විභාග තිබ්බ කාලයක් මතක නැහැ ලකුණු මතක නැතුව ඒක ඔයාලගෙන් අහන්න යන්නේ නැහැ අපි දාගෙන යමු අලව මේ එක එක විදිහේ ළමයි ඉන්නවනේ ඉස්සරෝම ළමයට 17යි කියලා හිතමු ඊළඟට 85යි ඊළඟට 65යි ඊළඟට 72යි 60යි 27යි 32යි 45යි මේ පේළිය 3යි 6යි 7යි 8ක් ආවා ඊළඟ පේළිය 12යි 34යි 47යි 50යි 62යි 39යි 26යි 82යි ඊළඟ ඔන්න ඔයාලගේ ලකුණුත් ඒ අතරේ තියෙනවා 97යි 43යි 28යි
32යි. සමහරුන්ගේ ලකුණු මේ වගේ ඒවා තියෙනවානේ 5යි. 34යි. 26යි. 12යි. දැන් බලන්න මේ ඉන්නේ පන්තියක ළමයි 24 දෙනෙක්. එක පේලියක 8යිනේ 8 වරක් තුන 24ක් එන්න ගත්තේ. 24 දෙනෙක්ගේ ගණිතයේ විෂය ලකුණු. දැන් බලන්න අර කලින් හැදුවා වගේ ප්‍රකරණ වගුවක් එහෙම හදන්න බෑ. ඒකට හේතුව තමයි මේ දත්තවල විසිරීම වැඩි. හරි. පවුලක ඉන්න දරුවෝ සංඛ්‍යාව වගේ එකක් මෙහෙම විසිරෙන්න බෑ. දරුවෝ 97 එහෙම ඉන්න බෑ. දැන් මේකේ ලකුණු වගේ එකක් විසිරීම වැඩි. වර්ෂාපතනය වගේ එකක් ගත්තොත් විසිරීම වැඩි. දිවයිනට පැමිණි සංචාරකයන් ගණන දිනපතා ලියා විශාල අගයක් එන්නේ. නිසා මේ වගේ විසිරීම වැඩි ඒවා අපි වගුව ගත කරන්නේ කාණ්ඩ කරලා. ඒ කාණ්ඩ කරනකොට පුතේ මේ දත්ත සමූහයේ වැඩිම අගය තියෙන්නේ කීයද? 97යි. අඩුම අගය තියෙන්නේ කීයද? 5යි. එහෙනම් අපි කියනවා මේ දත්ත සමූහයේ වැඩිම අගයෙන් අඩුම අගය අඩු කරපුවාම වෙන උත්තරේ පරාසය නැත්නම් රේන්ජ් එක කියලා. පරාසය රේන්ජ් එක. වැඩිම අගය 97යි අඩුම අගය 5යි පරාසය 92ක පරාසයක්. 92ක පරාසයක්. සංඛ්‍යා 92ක පරාසයක් උතුර මේක විසිරීලා තියෙනවා. දැන් මොකද අපි මේක කාණ්ඩ කරලා වගුගත කරන්න යන්නේ. අපි කලින්ම තීරණය කරන්න ඕනේ ඒ කලින් දන්නවා ඔයාලා 9 වසරේ ඉගෙනගෙන තියෙනවා. ඒ කාණ්ඩයකට කියන්නේ පන්ති ප්‍රාන්තරයක් කියලා ඔයාලා දන්නවා. කාණ්ඩ කීයකට මේක දානවද කියලා තීරණය කරමු. අපි ආන්නේ කාණ්ඩයකට කියන්නේ පන්ති ප්‍රාන්තරනේ. පන්ති ප්‍රාන්තර ගණන අපි හිතමු මේක අපි දාන්න යන්නේ 5කට කියලා. එහෙනම් අපි හොයාගන්න ඕනේ පන්ති ප්‍රාන්තරයක තරම. ප්‍රාන්තරයක තරම පන්තියකට සංඛ්‍යා කීයක් දානවද කියලා. පන්ති ප්‍රාන්තරයක තරම කියන්නේ සයිස් එක. ඒක අපි පන්ති ප්‍රාන්තරයකට සංඛ්‍යා කීයක් ගන්නවද කියන එක. ඒත් එක්ක මොකද මේ ළමයෙක්ගේ ලකුණු වගේ එකක් ගත්තොත් කිසියම් පරාසයක් තුල පූර්ණ සංඛ්‍යාත්මක අගයන් විතරයි එන්නේ. ඒ වගේ දත්ත වලට අපි කිව්වා විවික්ත දත්ත කියලා. විවික්ත දත්ත. ස්කන්ධයේ දිග කාලය වගේ ඒවා ගත්තාම ඒවට ඕනම අගේ පරාසයක් තුල දශමත් ලැබෙන්න පුළුවන්. ඒවට අපි කිව්වේ සන්තතික දත්ත කියලා. මේ වගේ විවික්ත දත්ත තියෙන්නේ. ඒ වගේ විවික්ත දත්ත වලක් පන්ති ප්‍රාන්තර වලට වෙන් කරද්දි කොහොමද වෙන් කරන්නේ කියලා අපි බලමු. පන්ති ප්‍රාන්තරයක තරම තීරණය කරන්නේ සංඛ්‍යා ඔක්කොම 92 විතරීමක් තියෙනවා 5න් බෙදනවා. හරි. 92 5න් බෙදමු. 9ට 1යි 4 sorry ඉතිරි 4යි ගත්ත දෙක 42ට 5 සරක් 8යි 5 සරක් 8 40යි ඉතිරි 2යි 20ට 5 සරක් 4යි ඉන්නේ දශම 4ක් එන්නේ. මෙන්න මේ විදිහට බෙදපුවාම වෙන උත්තරේ හරි බෙදපුවාම වෙන උත්තරේ 18.4නේ. අපි පුතේ මෙන්න මේ දශම එකක් ආවත් දශම දෙකක් ආවත් වැඩි පැත්තට පූර්ණ සංඛ්‍යාව තමයි පන්ති ප්‍රාන්තරයක තරම කියලා ගන්න. එහෙනම් පන්ති ප්‍රාන්තරයක තරම අපි ගන්නේ කීයයි කියලාද 19යි කියලායි ගන්න. එහෙනම් එක පන්ති ප්‍රාන්තරයකට සංඛ්‍යා 19ක් එන්න පන්ති ප්‍රාන්තර වලට වෙන් කරගෙන තමයි මෙන්න මේ සංඛ්‍යාත්මක දත්තය සමූහිත සංඛ්‍යාත වගුවක දක්වන්නේ. සමූහ කරනවා. සමූහිත සංඛ්‍යාත වගුවක දක්වන්නේ. මේක 9 ඉගෙන ගත්ත එකක්. සමූහිත සංඛ්‍යාත වගුව. දක්වන්නේ මේ විදිහට. ඔන්න දැන් තේරුම් ගන්න මේක ටිකක් අමාරු එකක්. මට මේක ලේසි කරගන්න මේවා මුකුත් කියන්නේ නැතුව 0.10 නැත්නම් 0.20 21 40 එහෙම පටන් ගන්න තිබ්බා. නමුත් නියම සමූහික දත්ත සංඛ්‍යා ව්‍යාප්තික දක්වන විදිහ ඉගෙන ගන්න තමයි මේ කතා කරන්නේ. වැඩිත භාගයෙන් අඩුත භාගයෙන් හොයලා පරාසය හොයා ගන්න ඕනේ.
අපි තීරණය කරනවා පන්ති ප්‍රාන්තර කීයකට දාන්න කියලා පහකට එක පන්ති ප්‍රාන්තරයකට කොච්චර සංඛ්‍යා ගන්නවද කියලා තීරණය කරන්න මේ විදිහට. පරාසයේ පන්ති ප්‍රාන්තර ගණනින් බෙදලා එන උත්තරේ වැඩි පූර්ණ සංඛ්‍යාවට තමා නිමාණය කරගන්න. දැන් එනම් මෙන්න මෙහෙම සංඛ්‍යාත වර්ග පිළියෙල කරන්නේ අපි පළවෙනි එකට පන්ති ප්‍රාන්තර ඊළඟට ප්‍රගණන ලකුණ ඊළඟට සංඛ්‍යාත. පළවෙනි එකට පන්ති ප්‍රාන්තරය ගන්න. පන්ති ප්‍රාන්තරය ඊළඟට අර විදියට ප්‍රගණන ලකුණ. ඊළඟට අර විදියටම සංඛ්‍යාතය. සංඛ්‍යා ගණන කීයයිද කියන්නේ? සංඛ්‍යාත. එක් කියලා දාන්න. දැන් බලන්න අඩුම සංඛ්‍යාව 5නේ. එහෙනම් මේ පන්ති ප්‍රාන්තරේ පටන් ගන්න ඕනේ 5. සංඛ්‍යා ගාන දාන්න ඕනේ 19ක්. හොඳයි. සංඛ්‍යා 19ක් ඇතුළත් වෙන්න 5ට 19ක් එහෙම එකතු කරොත් එහෙම 24 එනවා. 24 එනවා. හැබැයි පුතේ මෙතන සංඛ්‍යා 20ක් තියෙනවා. ඔන්න බලන්න අපි ගණන බලමු. ඉස්සරෝම 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 වෙද්දී යන සංඛ්‍යා 20ක් ආවා. එහෙනම් පුතේ ඉවර වෙන්න ඕනේ කීයෙන්ද 23න්. අන්න නියම විද්‍යාත්මක ක්‍රමය පන්ති ප්‍රාන්තර වෙන් කරන 23න් ඉවර වෙන්න ඕනේ මේ පන්ති ප්‍රාන්තර. දැන් මේකට අයිති 5 සිට 23 තෙක් සංඛ්‍යා 19ක්. හරි එහෙනම් රටාවක් අල්ලගන්න. 19 ගන්න යන්නේ 5ට 19ක් එකතු කරොත් 24 ආවා. ඊට එකක් අඩුවකින් තමයි ඉවර කරන්නේ. හේතුව 5ක් තියෙන නිසා මෙතන. right එහෙනම් ඊළඟ පටන් ගන්න 24න්. 24ට 19ක් එකතු කරන්න. 24ට 10ක් නම් 34යි. 9 43යි. එහෙනම් ඉවර වෙන්න ඕන 42කින්. ඊළඟ පටන් ගන්න 43න්. 43ට 19ක් 43යි 10යි නම් 53යි. 9 62යිනේ. එහෙනම් ඉවර වෙන්න ඕන 61කින්. ඊළඟ එක පටන් ගන්න 62කින්. අන්න විවික්ත දත්ත නිසා මේ අතර සංඛ්‍යාවක් නෑ 61ත් 62ත් අතර සංඛ්‍යාවක් නැති නිසා මේක ඉවර කරන එකට එකක් වැඩි එකෙන් තමයි ඊළඟට පටන් ගන්න. එහෙම සමූහිත සංඛ්‍යාත වගු පිළියෙල කරන්නේ විවික්ත දත්ත වලට විතරයි. එහෙනම් පටන් ගන්න 62කින්. 19ක් එකතු කරොත් 62ට 10ක් 72යි 9 82යි එහෙනම් ඉවර වෙන්න ඕනේ 80ෙන්. අන්තිම පන්ති ප්‍රාන්තරයට එන්න ඕනේ 80ට 19ක් 99යි එහෙනම් ඉවර වෙන්න ඕනේ 98. එතකොට පුතේ මේ තියෙන සියලුම සංඛ්‍යා මේ කිසියම් පන්ති ප්‍රාන්තරයකට අදාළ වෙයි. අර පොඩි ප්‍රමාණයක් වැඩියෙන් එනවා. මේ වැඩියෙන් එන්නේ මෙතන අපි ආසන්න වැඩි පැත්තට ගන්නේ හැම සංඛ්‍යාවක්ම මොකක් හරි පන්ති ප්‍රාන්තරයකට අහු වෙන විදිහටයි අරන් තියෙන්නේ. මේ පරාසය තුල තමයි මේ පිළියෙල කරලා තියෙන්නේ. හොඳයි දැන් බලමු 17 කෝකටද අයිති වෙන්නේ 5ත් 23ත් අතර ප්‍රගණන ලකුණක් දාගත්තා 85 අයිති වෙන්නේ අන්තිම එකට ලකුණක් දාගත්තා මේ විදිහට පිළියෙල කරලා මෙතන අගය දාගන්න එකයි කරන්නේ හොඳයි එහෙනම් මාතෘකාව ලියන්න සමූහිත සංඛ්‍යාත වගුව අපි මේක කතා කරනවා මාත පන්තියයි මධ්‍යස්ථ පන්තියයි ලියන හැටි කතා කරලා මධ්‍යන්නේ කතා කරනවා උපකල්පිත මධ්‍යන්නේ භාවිතයෙන් සැබෑ මධ්‍යන්නේ සෙවීම තමයි පුතේ මේ අවුරුද්දේ අරමුණ ඒකම තමයි සාමාන්‍ය පෙළ විභාගයේ දෙවෙනි ප්‍රශ්න පත්‍රයේට හැම අවුරුද්දෙම එන්නේ 11 වසරේදී ආයේ මධ්‍යන්නේ නැහැ 10 වසරෙන් තමයි සාමාන්‍ය පෙළ විභාගයට මධ්‍යන්නයෙන් මේ ගාන සම්පූර්ණයෙන් එන්නේ දෙවෙනි ප්‍රශ්න පත්‍රයට හොඳයි ලියන්න සමූහිත සංඛ්‍යාත වගුව right ඒ අනුව මේ සංඛ්‍යා බලබලා ලියන්න කිව්වොත් ඔයාලට ලොකු වෙලාවක් යනවා මගේ එක කියද්දි ලියන්න හරි පටන් ගමු 17 85 65 72 60
27 32 45 12 34 47 50 62 39 26 82 97 43 28 32 5 34 26 12 හොඳයි මොකක් හරි මිස් වුණා නම් ආයෙත් බලාගෙන ලියන්න පුළුවන් මේ දත්ත ටික ලියාගෙන පරාසය හොයලා පන්ති ප්‍රාන්තර ගණන ලියලා පන්ති ප්‍රාන්තරයකට දාන සංඛ්‍යා ගණන ලියලා ඒකට අපි කියනවා කර්ම කියලා ඒක ලියලා වගුව සම්පූර්ණ කරන්න තනියෙන් කරන්න පුළුවන් වුණා. හොඳයි ඉවරයිද මං හිතන්නේ වෙලාව හොඳට වැටි කියලා 65 65 වැටෙන්න ඕනේ මේකට 72 62ත් 80ත් අතර 60 43ත් 61ත් අතර එකට 27 දෙවෙනි එකට 32 දෙවෙනි එකට 45 තුන්වෙනි පන්ති පාට පළවෙනි එකට දෙවෙනි එකට 47 මේකට 50 මේකට යන්නේ 62 මේකට 39 39 26 82 අන්තිම එකට 97 අන්තිම එකට 43 අන්තිම එකට 28 32 5 34 26 12 බලන්න සංසන්දනය කරලා මගේ එකත් එක්ක මෙතන 4යි ඊළඟේ 9යි ඊළඟේ 5යි ඊළඟේ 3යි ඊළඟේ 3යි දැන් හරි පුතේ මේ පන්ති ප්‍රාන්තර තෝරන නිවැරදි ක්‍රමය තමයි මේ මං කිව්වේ. එතකොට කාට හරි මේක මෙහෙම කරන්නත් තිබ්බනේ. 1 ඉඳලා 20ට එක ගොඩක් 21 ඉඳලා 40ට එක ගොඩක් 41 ඉඳලා 60ට දැන් අපිට මෙන්න මේක තීරණය කරන්න වෙන්නේ නැහැ විභාගෙදී. විභාගෙදී තීරණය කරන්න වෙන්නේ නැහැ. පන්ති ප්‍රාන්තර කඩලා දීලා තියෙන්නේ ගැටලුවේ. අපිට තියෙන්නේ දීලා තියෙන පන්ති ප්‍රාන්තර අනුව උත්තර හොයන්න. හැබැයි පන්ති ප්‍රාන්තර වෙන් කරන විද්‍යාත්මක ක්‍රමය තමයි මේක.
පරාසය හොයලා පන්ති ප්‍රාන්තර ගණනින් බෙදලා වැඩි පූර්ණ සංඛ්‍යාවට අරන් තමයි පන්ති ප්‍රාන්තර වෙන් කරන්නේ. එතකොට මේක අපි දැනගන්න ඕනේ කොහොමද වෙන් කරන්නේ කියන එක. ඒ නිසායි මේ කතා කරේ. ඒතර මෙතන මේ එන අගයන් වල අර වගේ රවුම් අගයන් නෙමෙයි 0 10 10 20 එහෙම නෙමෙයි ඇවිල්ලා තියෙන්නේ. ඒ නිසා ඔයාලා අහන්නේ අපිට කැමති විදියට වෙන් කරගන්න පුළුවන්ද කියලා. එහෙම බෑ. මේ ක්‍රමයට වෙන් කරන්න කියලා දුන්නොත් මේකම කරන්න ඕනේ. 10 පොතේ මේකම බලාපොරොත්තු වෙලා තියෙනවා. ගැටලු කීපයක. හරි ඊට පස්සේ මධ්‍යන්න වෑදී වගුව දෙනවනේ. එතකොට ඒකට ඒක අදාළ වෙන්නේ නැහැ. එතකොට අහගන්නු දෙයි මෙන්න මේ පන්ති ප්‍රාන්තරයක අපි 5 ඉඳලා 23 24 42 මේවට කියන්නේ පන්ති සීමා කියලා. 5 23 කියන්නේ පන්ති සීමා. හරි පන්ති සීමා. එතකොට පහළ සීමාව 5යි ඉහළ සීමාව 23යි කියලා කියන්නේ මේ පන්ති ප්‍රාන්තය. ඒත් එක්කම බලන්න මේ 23යි 24යි අතර මැද මේ දෙක එකතු කරලා දෙකෙන් බෙදුවොත් 23 හමාරක් එනවනේ. 23 5ක් එනවා. ආන් ඒවට කියනවා පන්ති මායිම් කියලා. එහෙනම් පන්ති සීමා සහ පන්ති මායිම් මේවා මුලින් ඉඳලා හරියටම ඉගෙන ගන්න ඕනේ. හරියටම දැනගන්න ඕන නිසා අපි ඒ ටිකත් ලියාගෙනම ඊළඟට යනවා බලන්න මේ වගුව මකන්න කලින් මේ සංඛ්‍යා ගොඩේ වැඩියෙන්ම සංඛ්‍යා තියෙන 24ත් 42ත් අතර. ඒකට අපි කියනවා මේ සංඛ්‍යා ව්‍යාප්තිය මාත පන්තිය කියලා. ඉස්සලා වැඩියෙන්ම තිබ්බ සංඛ්‍යාවට මාතය කිව්වා. දැන් වැඩියෙන්ම සංඛ්‍යා තියෙන පන්ති ප්‍රාන්තරයට කියන්නේ මාත පන්තිය. මාත පන්තිය. හොඳයි. ඊළඟට මැද සංඛ්‍යාව වැටෙන පන්ති ප්‍රාන්තරය ගත්තොත් මෙතන නම් සංඛ්‍යා ඔක්කොම තියෙන්නේ 24යිනේ. එතකොට මැදට සංඛ්‍යා දෙකක් එනවනේ එතකොට. එකක් එකතු කරලා දෙකෙන් බෙදුවොත් 25 දෙකෙන් බෙදුවොත් 12 මාන. ඒ කියන්නේ 12 වෙනි එකයි 13 වෙනි එකයි. වැටෙන පන්ති ප්‍රාන්තරය. එතකොට මෙන්න ඒ පන්ති ප්‍රාන්තරය තමයි එන්නේ බලන්න. පළවෙනි 4 පළවෙනි එක එතන ඉඳලා 9ක් කියන්නේ 13ක්. එහෙනම් 12 වෙනි එකයි 13 වෙනි එකයි දෙකම 24 42 අතර. එතකොට මධ්‍යස්ථ පන්තිය එන්නේ 24 42. ඒතර මාත පන්තිය මධ්‍යස්ථ පන්තිය පන්ති සීමා පන්ති මායි ගැන අපි ලියා ගන්න යන්නේ. ඊට පස්සේ බලමු අපි ගැටලුවකට ගිහිල්ලා එතකොට මේක හොඳට තේරෙයි. බලන්න පන්ති සීමා සමාමේ සීමා පහළ ඉහළ කීපයයි දාන්නේ ඔක්කොම ඕනේ 5 එහෙනම් මේ පන්ති ප්‍රාන්තරයක පන්ති සීමාවේ පහළ සීමාව 5 වෙද්දී ඉහළ සීමාව 23යි. මම දැන ගැනීම පිණිස කතා කරන්නේ විභාග ගැටලුවට මේවා සම්බන්ධ වෙන්නේ නැහැ. 42 43 61 62 80 මේවා පන්ති සීමා. මේ ඔක්කොම පන්ති සීමා. පහළ ඉහළ. ඊළඟට මම කතා කරා තව එකක් පන්ති මායිම් කියලා එකක්. පන්ති මායිම්. පන්ති මායිම්. පන්ති මායිම්. ඒකෙත් පහළ ඉහළ. දැන් පුතේ මෙන්න මේ පන්ති ප්‍රාන්තර එකිනෙකට ගෑවිලා නැහැ. ඒ ගෑවිලා නැති වුණාම මේකට වට ප්‍රස්ථාරයක් අඳින්නත් බෑ, ජාල රේඛයක් අඳින්නත් බෑ, සමුච්ච සංඛ්‍යාත ප්‍රස්ථාරයක් අඳින්නත් බෑ. ඒ නිසා අපි මේකේ ඉවරගයි මේකේ පටන් ගන්න අගය සමාන කරගන්න කරන්නේ මෙන්න මේ අගයන් දෙක එකතු කරලා මේ අගයන් දෙක එකතු කරලා දෙකෙන් බෙදනවා. 23යි 24යි එකතු කරොත් 47යි දෙකෙන් බෙදුවොත් 23යි සම 5යි. ආන් එතකොට මේකේ අගට 23යි සම 5 දානවා. මේකේ මුලටත් දානවා 23යි සම 5. දැන් මේකේ ජාල රේඛයක් අපි ඊළඟට ඉගෙන ගන්නවා ඉදිරියේ. ජාල රේඛය අඳින්න පුළුවන්. ජාල රේඛය කියන්නේ තීර ප්‍රස්ථාරයක්. එතනට නෙමෙයි.
මේ වගේ තීරයක් ගත්තා ඒක ඉවර වෙන එකෙන් ඊළඟ තීරේ පටන් ගන්න පුළුවන් කියන්නේ. එකට ගෑවිච්ච තීර ප්‍රස්ථාර තමයි ජාල රේඛ කියන්නේ. ඒ නිසා එහෙම අඳින්න නම් මේක ඉවරගෙන් මේක පටන් ගන්න ඕන. එතකොට අපි මේ පන්ති ප්‍රාන්තර සම්පතික කරනවා කියලා මේකට කියන්නේ. ඒකට කරන පන්ති මායිම් හැදෙන්නේ. මේ දෙක එකතු කරලා දෙකෙන් බෙදුවොත් 42.5. නම් මෙතෙන්ට 42.5 මෙතනත් 42.5 වෙනවා. ඊළඟට මෙතන එනවා 61.5. ඒ ඉන්නේ මේ දෙක එකතු කරොත් 63ක් වෙනවා. 63 දෙකෙන් බෙදුවාම 61.5යි. එහෙනම් මෙතන 61.5 ඉරක් මෙතෙන්ට එන්නේ එහෙනම් ඊළඟ එකත් එක්ක එකතු කරාම 0.5ක් ඉහළට යන එක වෙන්නේ 80.5ක් කියන්නේ. මෙතන එහෙනම් එන්නේ මොකක්ද? පටන් ගන්න එක. පටන් ගන්න එක මේකෙන් 0.5ක් අඩු වෙන එක වෙන්නේ 4.5 වෙනවා. බලන්න 24න් 0.5ක් අඩු වෙලානේ 23.5 අඩු වෙලානේ මේකෙනුත් 0.5ක් අඩු වෙනවා. හරි. මේ තියෙන එකට 0.5ක් එකතු හොඳයි මේවා පන්ති සීමා මේවා පන්ති දැන් මොකද්ද මියුට් කරේ නැහැ. දැන් හරියි. හරි. හොඳයි පොඩි දෝෂයක් එන්නේ නැති මේ කේසි සර් කෝල් එකක් ගත්තා. හදිසියේ ඒ නිසා මේ ෆෝන් එකට මොබිලියල් නම්බර් එක විතරක් තමයි මේ අයින් කරලා තියෙන්නේ. අනිත් ඩයලොග් නම්බර් එක දාන්නේ කේස් සර් විතරයි. එයා විතරක් ගත්ත කෝල් එක. හරි. හොඳයි. ලියාගන්න එනම් මාතෘකාව වගුව අගලා තියෙන්නේ පන්ති සීමා සහ පන්ති මායු. පන්ති සීමා හා පන්ති මායු. පන්ති සීමා හා පන්ති මායු. පන්ති සීමා හා පන්ති මායු. හොඳයි. මේ ටික ලියා ගන්න මේ එකක් ආව හැටි ඕන නම් මෙතන 23යි 24යි එකතු කරලා දෙකෙන් බෙදලා තමයි මේ උත්තරේ ගන්න. මේ උත්තරේ ගන්න. හොඳයි. ටක්කාලා මේ වගුව දාගන්න මේ සම්බන්ධයෙන් ওই ටික විතරක් දැනුම තිබ්බාම ඇති. මේක නොකියා ගියොත් මේක ආංගලයි ගන්නවා වගේ වෙනවනේ. ඒ නිසා මෙතනදී කියන්න ඕන ටික මේ.
හොඳයි ඉවර නම් ඕකේ එකක් දෙන්න බලන්න. මොනවාරි ගැටලු තියෙනවා නම් අපි දැන් ලබන සෙනසුරාදා ඉඳලා හම්බ වෙනවානේ. එතකොට අහගන්න පුළුවන්. දිගටම පුරුදු කාලසටහනට පන්ති පැවැත්වෙනවා. එතකොට පොලිස් ස්ථානාධිපතිතුමා සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකතුමාට කතා කරා. එයාලා කිව්වේ නිරෝධායන නීතියට එකඟව දුරස්ථභාවය රැකගෙන ඒත් එක්කම සියලු දෙනාම මාස්ක් දාගෙන ඒ මීටරේ පරතරෙන් ඉඳලා උගන්වන්න පටන් ගන්න කිව්වා. යාලා බලන් වෙනවා කිව්වා. යම් විදියකින් එක ළමයෙක් හරි මාස්ක් දාගෙන ඉන්නේ නැත්නම් මේ වෙලාව බලන් දෙන වෙලාවේ අනිවාර්යයෙන්ම එතෙන් සිට පන්තිය නැවත දැනුම් දෙන තුරු නවත්තනවා. ඒ නිසා පන්ති කරගෙන යන්න විශාල කාර්යයක් තියෙනවා ඔයාලට. ඔයාලා මාස්ක් දාගෙන ඉන්න එක නිකම් මේ අවනම්බුවක් වගේ කියලා හිතනවා සමහර. මේ ලෙඩේ ගැන මේකේ අවශ්‍යතාවය ගැන ඒවා හිතන්නේ නැහැ. මේක මේ අත්‍යවශ්‍ය දෙයක්. අත්‍යවශ්‍ය උපාංගයක් වෙලා තියෙන නිසා අනිවාර්යයෙන්ම මාස්ක් පැළඳගෙන දැන් ඊළඟ සෙනසුරාදා සුපුරුදු පරිදි පන්තියට එන්න. එතකොට අපි පන්ති ප්‍රමාණය අඩු කරලා දුරස්ථභාවය රැකගෙන පන්ති කරන්න පුළුවන් පරිසරයක් හදනවා. එතකොට අපිට ගැටලුවක් නොවේ. පළවෙනි දවසේ කොහොමත් බලන් දෙනවා යාලා. අපි එන්න කියනවා. නැත්තම් ප්‍රශ්නයක් නේ. ඊට පස්සේ උණ බලන මීටරයක් එහෙම ගන්න කියලා කිව්වා. බලමු අපි ඒවා සම්පූර්ණ කරලා. හොඳයි මේක සම්පූර්ණ නම් ඕකේ එකක් දෙන්න. දැන් ඕකේ දාලා තියෙන ඒකටත් දාන්නයි. ඊළාට ඔන්ලයින් ක්ලාස් එක එතකොට තියනවද කියලා අහනවා. අපි ඒ පිළිබඳව කතා කරලා බලමු. 11 ළමයින්ට අනිවාර්යයෙන්ම තියෙනවා. හේතුව විභාගෙ හෙට කියලා මට විභාගය ගැන තොරතුරු සහ මට ලැබෙන ආරංචි එයාලට කියන්න පුළුවන් වෙනවා එතකොට. අනිත් එක සට්ටක් ගාලා ආපහු ඔක්කොම මතක් කරන්න පුළුවන්. පැය 3ක් 4ක් එක දිගට දාගෙන ඔයාලට 11ට ගියාම මේ කාර්යය කරනවා. දැන් අපි අඳුරගත්ත තාක්ෂණය අපි ඉදිරියට දිගටම පාවිච්චි කරනවා. මම මේ අරන් තියෙන කනෙක්ෂන් එක ඒ මුදල් ගෙවලා තියෙන්නේ දෙසැම්බර් 10 වෙනිදා දක්වා විතරයි. ඊට පස්සේ අලුත් කරගන්න දෙසැම්බර් 10 වෙනිදා දක්වා කොහොම ප්‍රශ්නයක් නැහැ කරගෙන යන්න. එතකොට අපි නමුත් මේ ඔන්ලයින් ක්ලාස් වල සම්බන්ධ වීමේ අපහසුතාව තියෙනවා. හැබැයි ලොකු වියදමක් යන්නේ අර මං කිව්ව ක්‍රමයට කරා නම් මේ අර ඩයලොග් පැකේජ් එක රුපියල් 165 එක ඇක්ටිව් කරගත්තා නම් මුදල් දාලා ඒ මාසෙටම ඇති GB 5ක් හම්බ වෙනවා. දැනට මම මේ ෆෝන් එකකින් තමයි ඔක්කොම පන්ති කරේ. ඒ පැකේජ් එකෙන් මේ data use කරේ තාම ගොඩක් ඉතුරු වෙලා තියෙනවා. ඒ හින්දා ඒක ලොකු වියදමක් නෑ යන්නේ. අර පහසුකම් සපයා ගත්තොත් පුළුවන් අය වෙනම ඒවා කණ්ඩායම් කරගෙන හැකියාවක් තමයි ඒවා කරන්න වෙන්නේ. මේවා සම්බන්ධ වෙන්න අමාරු අයට කණ්ඩායම් හදාගෙන ගිහිල්ලා ගන්නන්න හරි මොනවා හරි වැඩ පිළිවෙලක් ඉදිරියේ දානවා. ඒ පිළිබඳව කලබල වෙන්න දෙයක් නැහැ. ඒත් එක්කම මේ අපි 10 ශ්‍රේණියේ පන්ති ඊවරේ පන්තියයි අලුතේ පන්තියයි අපේ පන්තියයි දෙකක් කරේ. ගමේ පන්තිය එතකොට පරණ තිබ්බ දවසේ තිබ්බ වෙලාවටම අපිට කරන්න පුළුවන්. මට තිබ්බ දවසේ සම්බන්ධ බදාදද කියලා මතක නැහැ. බදාදා වගේ මතක. බදාදා හවසනේ තිබ්බේ. ඒතර බදාදා හවස සුපුරුදු පරිදි 10 ශ්‍රේණියේ පන්තිය තියෙනවා. එතකොට මේ ගොඩාක් අය කතා කර අහනවා මේ ක්ලාස් වල කොහොමද ගෙවන්නේ කියලා. දැන් විනායකතේ ඔන්ලයින් ක්ලාස් කරන්නේ කලින්ම රුපියල් 1000 මම දන්න විදිහට 1500. ඒ වගේ මුදලක් අරගෙන ඒ මුදල ගෙවලා බැංකුවට දාලා රිසිට් එකේ ෆොටෝ එක එවන එහෙම නැත්නම් ගෙදරට ඇවිල්ලා මොන ක්‍රමයකට හරි දුන්නායගේ නම්බර ලියාගෙන ඒ අයට විතරයි මේ ගෲප් එකට මේ ලින්ක් වෙන්න පුළුවන් විදිහට ලින්ක් එක දෙන්නේ. මෙතනින් වේටිං රූම් තියාගෙන ඉඳලා අදාළ නම්බර තියන අය විතරයි ගන්නෙ. එහෙම තමයි අනිත් අය කරන්නේ. මම එහෙම කරේ නෑ. මම මේ වෙලාවේ කාලීන අවශ්‍යතාවය සලකලා බලලා තමයි මේ විදිහට කරේ. ඉතින් ඒ නිසා ඔයාලට පුළුවන් සාමාන්‍යයෙන් පන්දුවට ගෙවුව ගාස්තුව විතරක් ඊළඟ පන්ති පටන් ගන්න දවසේ ගෙනල්ලා දෙන්න. එච්චරයි. රුපියල් 600ක් නම් ගත්තේ 600 විතරයි. එච්චරයි ඈ. හරි. එහෙමනම් මේ යමු
පන්ති මායිම් පන්ති සීමා ඇති ඊළඟට ලියන්න මාත පන්තිය. මාත පන්තිය. මාත පන්තිය. මොකද්ද මාත පන්තියේ වැඩිම සංඛ්‍යාව තියෙන්නේ කොයි පන්ති ප්‍රාන්තරයේද? උනා ලියා ගන්න කතාවක් පොඩි. සංඛ්‍යා ව්‍යාප්තියක වැඩිම සංඛ්‍යාතයට අනුරූප අය ගණන් වල පන්ති ප්‍රාන්තරය මාත පන්තිය ලෙස හැඳින්වේ. හොඳයි මාත පන්තිය ලෙස හැඳින්වේ. උදාහරණ කියලා ලියන්න. ඉහත ව්‍යාප්තියේ මාත පන්තිය මොකක්ද වැඩිම සංඛ්‍යාවේ කීයක් අතරද? කියලා බලන්න. ඉහත ව්‍යාප්තියේ මාත පන්තිය අපි හැදුව ව්‍යාප්තියේ වැඩිම සංඛ්‍යාවේ සංඛ්‍යා 9ක් ආවේ 24ක් 42ක් අතරට. එහෙනම් උදාහරණ ඒකම ගමු අපි 24 42. උදාහරණ ඉහත ව්‍යාප්තියේ මාත පන්තිය 24 ඉඳන් 42. ඉහත ව්‍යාප්තියේ මාත පන්තිය 24 ඉඳන් 42. ඊළඟට මධ්‍යස්ථ පන්තිය. මධ්‍යස්ථ පන්තිය. හරි. ලියන්න මේ විදිහට පන්ති ප්‍රාන්තර ආරෝහණ හෝ අවරෝහණ. පන්ති ප්‍රාන්තර ආරෝහණ හෝ අවරෝහණ. පටිපාටියෙන් දී ඇති විට මැදින් පිහිටි අය ගන්න ඇතුළත් පන්ති ප්‍රාන්තරය මධ්‍යස්ථ පන්තිය ලෙස හැඳින්වේ. right ළමයි මධ්‍යස්ථ පන්තියත් ඉස්සරලා එකමයි ආවේ 24 42 සංඛ්‍යාව ඔක්කොම තිබ්බේ 24යි මැදට ආවේ එතකොට 13 වෙනි එක 24යි 25යි 12යි 13යි 12 වෙනි සංඛ්‍යාවයි 13 වෙනි සංඛ්‍යාවයි කියන දෙකම ඉන්නේ 24 42 පන්ති ප්‍රාන්තරයට.
එහෙනම් මේ දෙක එකතු කරලා දෙකෙන් බෙදුවාම වෙනස්කම් දෙන්න ඕන ඒක තමයි. මේ පිළිබඳව තව වැඩි විස්තර කියනවා මධ්‍යස්ථ පන්තියේ පොඩි පැටලීමක් ඇති. මේ පිළිබඳව වැඩි විස්තර දෙනවා සමුච්චිත සංඛ්‍යාතය කියලා වෙනම එකක් උගන්වනවා. එතකොට නැවත මධ්‍යස්ථ පන්තිය හොයාගන්න ලේසි ක්‍රමයක් කියලා දෙනවා. එතකොට ඒක කියලා දෙන්න. නම් උදාහරණ ඉහත ව්‍යාප්තියේ මධ්‍යස්ථ පන්තිය 24,42. හොඳයි. හොඳයි එහෙනම් අපි යමු අපේ ප්‍රධාන මාතෘකාවට දැනුයි ආවේ. මේක තමයි ඉගෙන ගන්න තියෙන මාතෘකාව මධ්‍යන්‍ය මීන් කියලා කියන්නේ මොඩල් මීඩියන් මීන්. එම්ම අකුරෙන්මයි ඔක්කොම එන්නේ මධ්‍යන්‍ය. මේක තමයි ඉතින් වැදගත් මාතෘකාව. සාමාන්‍ය පෙළේ භාගයේ කෙලින්ම ලකුණු 10. සම්පූර්ණ ලකුණු 10ක් මේකෙන් එනවා. 10 ඉගෙන ගන්න මධ්‍යන්නේ විතරයි 11ට අය මධ්‍යන්නයක් නැහැ. හැම අවුරුද්දෙම පහුගිය අවුරුදු 25ක් බලුවත් 25ෙම තියෙනවා මධ්‍යන්නේ වෙන්න ගන්න. හොඳයි මේක ගොඩාක් ලේසි බලන්න මෙන්න මේ 12යි 13යි 5යි 10යි 20යි කියලා හිතමු. මෙන්න සංඛ්‍යා පහ. උදේ මධ්‍යන්නේ කියන්නේ මේ සංඛ්‍යා පහේම එකතුව පහෙන් බෙදුවා වෙන උත්තරේ හදිසි ඉදිරි මිදවැටීමක් වුණා. ගැටලුවක් වෙලා නැති බව පේන්නේ. හොඳයි. එහෙනම් මධ්‍යන්‍ය මේ ටික එකතු කරනවා. පළවෙනි එකට ලියන්නකො 12 එකතු කිරීම 13 එකතු කිරීම 5 එකතු කිරීම 10 එකතු කිරීම 20 බෙදනවා පහෙන්. 12යි 13යි 25යි 25යි 5යි 30යි 30යි 10යි 40යි 40යි 20යි 60. 60. ඔව්. 5 12 60යි කියලා මතක් වෙනවනේ. මධ්‍යන්නේ 12යි. දශම ආවෙත් නැහැ. ඊටමතාවම එකතුව පහෙන් බෙදෙන එකක් මේ දුන්නේ. හොඳයි. එහෙනම් මාතෘකාව මධ්‍යන්නේ කියලා ලිව්වා. කියාගන්න පොඩි සටහනක්. සංඛ්‍යා ව්‍යාප්තියක අය ගණන් සියල්ලෙහි එකතුව අය ගණන් සියල්ලෙහි එකතුව අය ගණන් ගණනින් බෙදීමෙන් අය ගණන් ගණනින් බෙදීමෙන් මධ්‍යන්‍ය ලැබේ. වන්න යන්තම් මතක් වෙනවා නම් 9 ඉගෙන ගත්ත මතකද? සිග්මා fx බෙදීම සිග්මා x කියන මධ්‍යන්‍ය සංඛ්‍යා ඔක්කොගේම එකතුව සංඛ්‍යා ගණනින් බෙදලා තියෙන්නේ. මෙතෙන්ට එනවා ඉදිරියේ ඉස්සෙල්ලා මේ මූලික ටික අපි කතා කරගෙන ඉවර කරමු. උදාහරණ 1 කියලා මේක ලියා ගන්නවා.
හොඳයි වාර තනියෙන් කරන්න එකක් දෙන්නම්. ඔයාලගේ විෂයන් 8ක ලකුණු දෙන්නම්. 27යි 47යි 36යි ඔය තියෙන ලකුණු ආවදී 60යි බුද්ධ ධර්මයට 80යි 3යි 5යි නේද? ගණිතයට 40යි 3යි 6යි තව දෙකක් විතර. ඉංග්‍රීසි වලට 60යි විද්‍යාවට 12. ඕම විෂයන් 8 ලකුණු තියෙනවා. එකතු කරන්න 8ෙන් බෙදන්න. උත්තරේ දාන්න බලන්න උත්තරේ. ඉතින් පොඩ්ඩක් සටහන ලියා ගන්න බැරි වුණා කියලා මේ දාලා තියෙනවා. මම ඒක දැන් දැක්කේ. මම කිව්වේ මේ ටික බලන්න ලියා ගන්න බැරි වුණ අය සම්පූර්ණ කරගෙන මේක හදමු වෙලා දෙන්නම්. සංඛ්‍යා සමූහයක එකතුව නැත්නම් සංඛ්‍යා ව්‍යාප්තියක අය ගණන් සියල්ලෙහි එකතුව. අය ගණන් සියල්ලෙහි එකතුව. අය ගණන් ගණනින් බෙදීමෙන් මධ්‍යන්නේ ලැබේ. සංඛ්‍යා ව්‍යාප්තියක අය ගණන් සියල්ලෙහි එකතුව අය ගණන් ගණනින් බෙදීමෙන් මධ්‍යන්නේ ලැබේ. හොඳයි. ඒකලා පළවෙනි එක අපි ලියාගෙන ඉවරනේ. දෙවෙනි එක තනියෙන් හදන්න මධ්‍යන්නේ එකතු කරගන්න ඔක්කොම ටික හදලා උත්තරේ දාන්න. එකතු කරලා 8ෙන් බෙදන්න. පන්තියේ ස්ථානය හොයන්න සාමාන්‍ය කියලා හොයන්නේ මධ්‍යන්නේම තමයි. පොඩි වෙනසක් තියෙනවා විෂයන් 5කට ආවත් 12ෙන්ම බෙදනවා මුළු විෂයන් ගන්න. ඔය දශම උත්තරයක් එන්නේ මධ්‍යන්නේ
එකතු කරමු 0.0.6යි 7යි 13යි 7යි 20යි 2යි 32 දෙක දැම්මා 3ක් ඉතුරුයි 3යි 4යි 7යි 8යි 15යි 6යි 21යි 3යි 24යි 4යි 28යි 2යි 31යි 6යි 37යි එකතු ආවද 372 බෙදන්න ඕනේ කීයද 8න් ආපහු චෙක් කරලා බලමු එකතුව කීයද එන්නේ කියලා 0.0.0යි 6 7යි 13යි 7යි 20යි 2යි 22 දෙක දැම්ම දෙකක් ඉතුරුනේ 2යි 4යි 6යි 8යි 14යි 6යි 20යි 3යි 23යි 4යි 27යි 2යි 29යි 1යි 30යි 6යි 36යි 362 තමයි 8ෙන් බෙදලා උත්තරේ දෙන්නේ ඔව් උත්තරේ එහෙමලා තියෙනවා කාවින්ද්‍යා ඉන්දීප Galaxy J5 ඉලුමිනි Redmi කාවින්ද්‍යා විජේරත්න අද කියනවාද ඔව් ගොඩක් අය දැන් උත්තර එවනවා බලමු මේක බෙදලා ගන්නනේ තියෙන්නේ 382 8 8 වරක් 4යි 32යි ඉතිරි 6යි 62ට 8 වරක් 362 බෙදන්න තියෙන්නේ එනයි ඉතිරි 4යිනේ 41කට 8 වරක් 5යි 8 වරක් 5 40යි ඉතිරි 2යි පින්පාතික ගාත බිඳුව 20ට 8 වරක් 2යි 16යි ඉතිරි 4යි 40ට 8 වරක් 5යි එහෙනම් උත්තරේ ඉන්නේ 45.25 ඔයාලගේ උත්තරේ හරි එහෙනම් උදේ දැන් සංඛ්‍යා 8ක් මෙතන තිබ්බේ සංඛ්‍යා 8 මධ්‍යන්නේ 45.25 ආපහු මේ මධ්‍යන්නේ කියන එක 8ෙන් ගුණ කරොත් එන්න ඕන උත්තරේ 362 තමයි. එහෙනම් සංඛ්‍යා සමූහයක මධ්‍යන්නේ ගන්නවා නම් සංඛ්‍යා ගාණෙන් ගුණ කරපුවාම එකතු වෙනවා. බලමු මේක සම්බන්ධ කරගෙන චූටි ගණන් දෙක තුනක් හදලා වගු 4යි තියෙන්නේ. එලින්ම සංඛ්‍යාත වගුවක මධ්‍යන්නේ, ඒ සංඛ්‍යාත වගුවේ උපකල්පිත මධ්‍යන්නේ භාවිතයෙන් මධ්‍යන්නේ, සාමූහික සංඛ්‍යාත වගුවක මධ්‍යන්නේ, සාමූහික සංඛ්‍යාත වගුවක උපකල්පිත මධ්‍යන්නේ භාවිතයෙන් මධ්‍යන්නේ. වගු 4යි තියෙන්නේ පාඩම ඉවරයි. හරි. තව එක දිනයයි යන්නේ මේ පාඩම ඉවර කරන්න. ආදේශයෙන් මේ පාඩම ඉවර කරගන්න පුළුවන් එතකොට. ඊළඟ මේ සම්බන්ධ වෙලා ඉන්න සංඛ්‍යාවත් එතෙන්ට අඩු වෙනවා. සමහර උන්ට සිග්නල් නැති වෙනවා, ඩේටා ඉවර වෙනවා, කඩේ දුවගෙන යනකොට පන්ති ඉවර වෙනවා. ඒ වගේ ප්‍රශ්න වෙනවා. ඒ නිසා අපි ඉදිරියේ පන්තියේදී කතා කරන නිසා ඒවා ලොකු ගැටලු නෙමෙයි හොඳයි. එහෙනම් ලියා ගන්න පොඩි ගණන් දෙකක් හදලා අපි නවත්තමු. මෙහෙම යන්න සංඛ්‍යා පහක මධ්‍යන්නේ 25 නම් එම සංඛ්‍යා පහෙහි එකතුව කීයද? එම සංඛ්‍යා පහේ එකතුව කීයද? එකතුව කීයද? හරි. සංඛ්‍යා පහක් තියෙනවා. මධ්‍යන්නේ 25 නම් එකතුව ගන්න කොහොමද? 25 පහෙන් ගුණ කරනවා. ගුණ කරලා ගන්න. මධ්‍යන්නේ සංඛ්‍යා ගාමින් ගුණ කරනවා. ඔව් 5 හරක් 5 25 දෙකක් විතරුයි 5 හරක් දෙක 10 2යි 12. එනවා සංඛ්‍යා පහේ එකතුව කීයද? 125යි. හරිම ලේසි. හොඳයි. ඒකත් උදව් කරගෙන මේ ගාන හදමු බලන්න.
ළමයින් 5 දෙනෙකුගේ මධ්‍යන්න ස්කන්ධය ළමයින් 5 දෙනෙකුගේ මධ්‍යන්න ස්කන්ධය කිලෝග්‍රෑම් 40 කිලෝග්‍රෑම් 40 මෙම පිරිසට කිලෝග්‍රෑම් 70ක ස්කන්ධය ඇති කිලෝග්‍රෑම් 70ක ස්කන්ධය ඇති ළමයෙකු එකතු වුවහොත් දැන් ළමුන් 6 දෙනාගේ මධ්‍යන්න ස්කන්ධය සොයන්න හොඳයි පුතේ බලමු කවුද ඉස්සරෝම කරන්න කියලා 5 දෙනාගේ මධ්‍යන්න ස්කන්ධය 40යි අලුත් එක පිනවා එක්කනේ 70ක් එක්කනේ බලමු දාන්න උත්තරේ නෑ ඉස්සරෝම ඉන්දීප තමා උත්තරේ දැම්මේ well done කට්ටිය අප්පුඩියක් ගහන්න ඉන්දීප රැහෙන්න හරි මේ බලමු 5 දෙනාගේ මධ්‍යම ස්කන්ධය 40යි එහෙනම් 40 ගුණ කරන්න ඕනේ 5න් එතකොට එනවා ඒ 5 දෙනාගේ ස්කන්ධය එකතුව මේකට එකතු කරමු අලුතෙන් එකතු වෙච්ච එකනාගේ ස්කන්ධය 70 එන උත්තරේ ආයෙත් බෙදමු. හරිද? 40 පහෙන් ගුණ කරපුවාම 5 දෙනාගේම ස්කන්ධය එකතු වෙනවනේ. ඒකට අලුත් එක්කනාගේ ස්කන්ධයත් එකතු කරපුවාම 6 දෙනාගේම ස්කන්ධ වෙනවනේ. එන උත්තරේ 6න් බෙදමු. 40 5 200යිනේ. 70ක් එකතු කරලා 6න් බෙදන්න. එහෙනම් 200 6න් බෙදන්න. බලන්න උත්තරේ මොකක්ද එන්නේ? 276යි. 6 වරක් 4යි, 24යි, ඉතුරු 3යි. 30ට 6 වරක් 5යි. එහෙනම් කිලෝග්‍රෑම් 45යි. මේ වගේ ඒවා දෙන්නේ මුදේ කෙටි ප්‍රශ්න පත්‍රයේ ලකුණු දෙකේ ප්‍රශ්න වලට. හොඳයි දැන් තමයි මාතෘකාවට යන්න තියෙන සංඛ්‍යාත වගුවක මධ්‍යන්න සෙවීම අපි එතන ඉඳලා සෙනසුරාදා පන්තියේදී සහ ඔබ සහභාගී වෙන පන්තියේදී කතා කරමු